निराहार पूजा दवसे අපි ස්වාමීන් වහන්සේගේ වචනය කරා යොමු වෙමු. හලෙලූයා. අපි සොළු මොහොතක් යාඥා කරමු. මගේ ජීවමාන ජේසිරි මගේ දෙවියන් වහන්සේ වහන්සේගේ ශුද්ධවන්ව ගත්තේ වහන්සේගේ වචනය හදාරන්තත් ඔබ වහන්සේගේ වචනය තුළින් අපේ හදවතවලට ඔබ වහන්සේගේ පණිවිඩය කතා කරන පිණිස මගේ ජීවමාන ජේසුනේ හලෙලූයා මේ මුළු වචනය ඔබ වහන්සේගේ ශුද්ධ ලේවලින් ආලේප කෙරේවා. ඔබ වහන්සේගේ ශුද්ධාත්මකින් ආලේප කෙරේවා. ඔබ වහන්සේගේ ශුද්ධ ලේවලින් ආලේප කර ශුද්ධාත්මකින් ආලේප කොට ඔබ වහන්සේ මගේ මුඛය වෙමින් ඔබ වහන්සේම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලා වැසි වචනය ඔබ වහන්සේගේ හදවතේ පණිවිඩය ඔබ වහන්සේගේ දරුවන් කෙරේ ඔබ
වහන්සේ ප්‍රකාශ කෙරේවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් කිසි මනුෂ්‍යගේ වචනයක් මගේ වචනයක් නොවන පිණිස ඔබ වහන්සේගේ වචනය වන පිණිස ඔබ වහන්සේ කෙනෙකුගේ හදවතට කතා කෙරේවා එකිනෙකාගේ ආත්මවලට ඔබ වහන්සේ කතා කෙරේවා ඔබ වහන්සේගේ සුදු ආත්මය ස්වාමීන් වහන්සේ අප මාධ්‍ය හැසිරීමෙන් මගදවියන් වහන්සේ මේ මුළු වචනයට විරුද්ධව ක්‍රියා කරන මුළුම සතුරාගේ බලය ඒ මුළුම අන්ධකාරයේ ක්‍රියාව නාසර යේසුස් වහන්සේගේ නාමයෙන් ශාපකට බන් තහනම් කරන අතර මගදවියන් වහන්සේ ඔබ වහන්සේගේ කරුණාව නවඩවන දහස් කෙරේවා ඔබ වහන්සේගේ ප්‍රේමයත් ආලේපයත් මේ වචනය තුළින් ස්වාමීන් වහන්සේගේ නිකා තුළ නිදහස් කෙරේවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. හොඳයි මේ වෙනකොට පවුල්තුමා ගොඩක් දේවල් කතා කරනවා. ඇත්තටම 2 කොරින්ති පොතේ පවුල්තුමා විශේෂයෙන් සුභාරංචිය ගැන කතා කරනවා. සුභාරංචිය සුවඳක් කිව්වා, සුභාරංචිය තේජසක් කිව්වා. එතකොට ගිය පාර ගිය සතියේ පවුල්තුමා කතා කරා සුභාරංචිය උතුම් දෙයක් කියලා නේ. සුභාරංචිය උතුම් දෙයක්. ඒ කියන්නේ ඇත්තටම දෙවියන් වහන්සේගේ බලය වී තිබෙන නිසාමත් ඒ වගේම සුභාරංචිය තරම් දෙයක් මේ පොළවේ තවත් නැති බවත් පවුල්තුමා කතා කරා. ඒ වගේම කෙසේ නමුත් නේ දුක ගැන කතා කරා. දුක වේදනාව මොන දේ වුණත් ඒ දේවල් කාලීනයි. ඒ දේවල් කෙටි කාලයක් විතරයි. ඒ වගේම ඒ දුක උන්වහන්සේ සැහැල්ලු කරලා තිබෙනවා කියලා ඒ දෙක කතා කරා. පවුල්තුමා පීඩාවන් ගැන කතා කරද්දී අද දවසේ පවුල්තුමා මොකද්ද අපිට කතා කරන්නේ? කූඩාරමක් ගැන කතා කරනවා නේ. දැන් අපි මේ මොන කූඩාරම්ද අපිට නේද? අපි කූඩාරම් ගහන කාලෙක ඉන්නේ නේ. අපි මේ ගෙවල් වල ඉන්නේ. මොනවද මේ කතා කරන්නේ? බලමු. හලලුයා. කූඩාරමක් වූ අපේ භූමික ගෙය කඩා වැටුණත් දෙවියන් වහන්සේගෙන් වූ ගොඩනැගිල්ලක් වන අතින් නොසෑදුවා වූ සදාකාලික වූ ගෘහයක් ස්වර්ගවල අපට ඇති බව දනිමුව. ආමේන්. කූඩාරම අපි නොයෙක් පිට අපි කතා කරලා තියෙන අතරින් පරණ කිවිසුමේ ඉඳන් මේ වෙනකම්ම කූඩාරම ගැන හරියට අපි කතා කරනවා. නමුත් ඒ කූඩාරම කියන එකෙන් අපි දන්නවා අපේ ශරීරය ගැන කතා කරන්නේ. අපේ ශරීර කූඩුව, අපේ මාංශය ගැන තමයි මේ කූඩාරමෙන් කතා කරන්නේ. එතකොට පවුල්තුමා කියනවා කූඩාරම අපේ භූමිකය. අපේ භූමිකය කියන්නේ අපි මේ පොළවේ ඉන්නකම් නේ අපි පොළවේ පය ගහලා ඉන්නකම් නේ. අර ගෙන්දගම් පොළවේ පය ගහලා නෙමෙයි. මේ පොළවේ ඉන්නකම් අපිට වාහනයක් තියෙන්න ඕනේ. අපිට වාහනයක් තියෙන්න ඕනේ නේ. අපිට ට්‍රැවල් කරන්න. දැන් අපි යනවා නම් අපිට වාහනයක් තියෙන්න ඕනේ. ඒ වගේ වාහනයක් විදිහට වගේ අපේ ශරීරය තමයි අපිට ගමන් කරන්න දෙවියන් වහන්සේ අපිට සාදලා දීලා තියෙන දූවිල්ලෙන් අපේ මාංශය. එතකොට මේ ශරීරයේ ඇතුළේ ඉඳන් මිස අපිට පිටතින් ඉඳන් මේ පොළවේ ගමන් කරන්න බෑ. මේ පොළවේ කිසිම දෙයක් මේ පොළවේ කරන ඕනෙම දෙයක් අපිට කරන්න පුළුවන් අපි මේ ශරීරය ඇතුළේ ඉන්නකම් විතරයි. ආමේන්. මේ පොළේ කිව්වොත් අපි දැන් යනවනේ. අපිට එළියට යන්න පුළුවන්, කඩේට යන්න පුළුවන්, බඩුවක් අරගෙන එන්න පුළුවන්, තේ එකක් හදා ගන්න පුළුවන්, කෝපි එකක් හදා ගන්න පුළුවන්, අපි වැඩට යන්න පුළුවන්, වාහන එලවන්න පුළුවන්, අපිට මේ පොළවේ ඕනේ තරකට යන්න පුළුවන්. ඒ හැම දෙයක්ම කරන්න පුළුවන් අපි මේ ශරීරය තුල ඉන්නකම් විතරයි. ඊට පස්සේ අර කිව්වා වගේ ඔය කෝප්ප පෙරලන්න, මේ දොරවල් පෙරලන්න, මේස පෙරලන්න ඒව කරන්න යන්න බෑ අපිට. ආමේන්. අපි මනුෂ්‍ය ආත්මයක්. ආමේන්. ඒ නිසා අපිට ඒකේ හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසා අපි මේ හොල්මන් කරන જાතියක් නෙමෙයි. ආමේන්. ඒ නිසා අපි හොල්මනකුත් නෙමෙයි. අපි ඇතුළේ ඉන්නේ නේ, අපේ ශරීරය ඇතුළේ ඉන්නේ හොල්මනකුත් නෙමෙයි. ඒ නිසා අපිට මල හොල්මන කියන්න යන්න එපා කවුරු. හොඳේ? අපි ආත්මයක්. ස්වාමීන් වහන්සේ අපිව ලස්සනට සාදලා තියෙනවා. ඉතින් කූඩාරමක් වූ අපේ භූමිකගේ කඩා වැටුණත් අපේ භූමිකගේ අපේ කූඩාරම කැඩිලා වැටෙන්න පුළුවන්. අපිට ලෙඩ වෙන්න පුළුවන්, රෝග වෙන්න පුළුවන්, අපි ඇක්සිඩන්ට් වෙලා අපේ අතපය කකුල් කැඩෙන්න පුළුවන්. මේ හැම දේ වුණත් අපිට මේ ශරීරයට මොන දේ වුණත් අපි අන්ධ වෙන්න පුළුවන්, අපේ කන් ඇහෙන්නේ වෙන්න පුළුවන්, අපිට කතා කරගන්න බෑ වෙන්න පුළුවන්. අපේ ශරීරයේ අංශභාග වෙන්න පුළුවන්, භාගයක් වැඩ කරන්නේ නැහැ වෙන්න පුළුවන්, අපේ ස්නායු වැඩ කරන්නේ නැහැ වෙන්න පුළුවන්. ඒ මොන දේ වුණත් ඒ ලෙඩක් හැදුනා කියලා, රෝගයක් හැදුනා කියලා, අතපය කැඩුනා කියලා, අංශභාග වුණා කියලා, අපිට ඇස් පේන්නේ නැති වුණා කියලා, කන් ඇහෙන්නේ නැති වුණා කියලා, අපි ස්නායු වැඩ කරන්නේ නැහැ කිව්වා කියලා, ඒ කිසිම දෙයකින්
මගේ සහෝදරයා සහෝදරිය කිසිම දෙයකින් අපේ ආත්මයට කිසිම හානියක් වෙන්නේ නැහැ. හලෙලූයා. ආමේන්. දෙවියන් වහන්සේගෙන් වූ ගොඩනැගිල්ලක් වන අතින් නොසෑදුවා වූ උන්වහන්සේ අපේ ශරීරය අතින් හැදුවා. නමුත් අපේ ආත්මය අතින් නෙමෙයි හැදුවේ. අතින් නොසෑදුවා වූ සදාකාලික වූ ගෘහයක් ස්වර්ගවල අපට ඇති බව දනිමු. හලෙලූයා. අපේ ආත්මයෙන් මොකද කරන්න බෑ. මොකද අපේ ආත්මය අපේ ස්වර්ගයේ ගෙදරක් එක්ක, අපේ ස්වර්ගයේ ගෙදර එක්ක, අපේ නිවස එක්ක ඒක බැඳිලායි තියෙන්නේ. ඒක අපි කොච්චර අපි දෙවියන් වහන්සේගෙන් වෙන් වෙන්න හැදුවත් අපි නැවතත් කාන්දමක් වගේ උන්වහන්සේ වෙතට ඇදලා ඉන්න. මොකද මේ ආත්මය නැවත ස්වර්ගයේ like අපි කියන heaven bound. heaven bound. ඒ කියන්නේ ස්වර්ගයත් එක්ක බැඳිලා තියෙන්නේ. අපේ ආත්මය ස්වර්ගයත් එක්ක බැඳිලා තියෙන්නේ. අපේ ශරීරය, අපේ මාංශය භූමියත් එක්ක බැඳිලා තියෙන්නේ. ඒකයි අර දේශනාකාරය පොතේ කිව්වේ දූවිල්ල වෙතට හැරී යනවා ඇත. ආත්මය දුන් දෙවියන් වහන්සේ වෙතට හැරී යනවා ඇත. ආමේන්. ඒ නිසා අද දවසේ මොන දේ සිද්ධ වුණා අපිට මතක තබා ගන්න අවශ්‍ය මෙච්චරයි. ඕන කෙනෙක් අපට ගහන්න පුළුවන්, බනින්න පුළුවන්, ඕන දෙයක් වෙන්න පුළුවන්. අපි ලෙඩ වෙන්න පුළුවන්, අපි කොර වෙන්න පුළුවන්, අංශභාග වෙන්න පුළුවන්, ස්නායු දුර්වල වෙන්න පුළුවන්, අපිට කතා කරගන්න බැරි වෙන්න පුළුවන්, අන්ධ වෙන්න පුළුවන්, කන් ඇහෙන්නේ නැහැ වෙන්න පුළුවන්, අපිට මහා ලොකු රෝග කුෂ්ඨ රෝග එන්න පුළුවන්, අපිට මොන දේ වුණා. පිළිකා රෝග වෙන්න පුළුවන්, අර දෙක වෙන්න පුළුවන්, මේක වෙන්න පුළුවන්. අපේ ශරීරයේ මොන දේ සිද්ධ වුණා. මොන විදියට අපේ ශරීරය කඩාගෙන වැටුණත් අපේ ආත්මය කියන දේ කිසිවෙක්ට කඩා වටන්න බෑ. ආත්මේ කොයිම වෙලාවකවත් කැඩෙන්නේ නැහැ. ආමේන්. ආත්මෙට කොයිම වෙලාවකවත් හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ආත්මය අනිවාර්යෙන් ස්වාමීන් වහන්සේ වෙතට, ස්වාමීන් වහන්සේ තුල ඇත්තා වූ සදාකාලිකත්වයේ තුලත් එක්ක සදාකාලිකත්වයේ එක්ක සම්බන්ධයි. එකින් කියන්නේ මම ශරීරය වෙනස්, ආත්මය වෙනස් කියලා. ශරීරයෙන් අපි කරන මම මේ පව් ගැන නෙමෙයි කතා කරන්නේ නේ. අර මොනවාද නොටිසම් ඔයගොල්ලෝ දන්නේ නැති. ඒකේ කියන ශරීරය වෙනස්, ආත්මය වෙනස් කියලා. මම මේ ආත්මය වෙනස්, ශරීරය වෙනස් කියනවා නෙමෙයි මම කියන්නේ. අපේ ශරීරයට මොන දේ සිදු වුණත් අපේ ආත්මයට හානියක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි මොන විදියට හිටියත්, අපි මොන විදියට ලෙඩෙන් රෝගෙන් හිටියත් අපේ ආත්මය අපිට ශක්තිමත් කරගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ තුළ අපිට ආත්මය දෙවියන් වහන්සේ වෙතට ලැබෙන්න පුළුවන්. අපේ ශරීරය මොන විදියට තුවාල වුණත්, මොන විදියට හානි වුණත් කවමදාකවත් අපේ ආත්මය දෙවියන් වහන්සේ වෙතට යන එක කාටවත් වළක්වන්න බෑ. නේ? අපේ කකුල් කඩලා ඕනේ මිනිස්සෙක්ට පුළුවන් ඕනනම් අපි වැඩට යන එක නවත්තන්න. අපේ අතපය කඩලා පුළුවන් අපි ඕනේ මිනිස්සෙක්ට අපි රස්සාවක් කරන එක නවත්තන්න. අපිට මොකක් හරි අපේ ස්නායු දුර්වලතාවයක් ඇති කරලා අපි ඉගෙන ගන්න එක නවත්තන්න පුළුවන්. ඒ වගේ දේවල්, පොළවේ දේවල් නවත්තන්න පුළුවන් අපේ ශරීරයට ඕනේ හානියක් කරලා. නමුත් අපි ස්වර්ගයට යන එක කාටවත් කොයි විදිහකින්වත් නවත්තන්න බෑ අපේ ශරීරයට හානි කරලා. ආමේන්. ඒකයි මම කියන්න උත්සාහ කරන්නේ. මක් නිසාද මේකෙදී අපි කෙඳිරිගාමින් අපගේ ස්වර්ගීය වාසස්ථානය පැළඳ ගන්නට ආශාවමුව. මක් නිසාද මේකෙදී මෙන්න මෙතනදී මොකද්ද වෙන්නේ? අපි කෙඳිරිගාමින්. ඇයි අපි කෙඳිරිගාමින් කියන්නේ? අපිට දුක තියෙනවා, අපිට වේදනාවක් තියෙනවා. මේ පොළවේ කවමදාකවත් ඒ දුක වේදනාව කියන එක නවතින්නේ නැහැ. අර පෞල්තුමා කිව්ව දුක වේදනාව කියන එක නවතින්නේ නැහැ. මොකද වෙන්නේ? දුක කියන එක ප්‍රියංකා සිස්ටර් මොකද්ද කරනවා කිව්ව දුක? මතකද? දුක කාලීන කරනවා නේ. දුක කෙටි කාලයක් බවට පත් කරනවා. ඒ වගේම දුක සැහැල්ලු කරනවා කියලා පෞල්තුමා කතා කරා. කොතනද කතා කරේ? 16:17. දෙක කොරින්ති 16:17 පදවල කිව්වා නේ. දුක කාලීන කරනවා, දුක උන්වහන්සේ කෙටි කරනවා, ඒ වගේම දුක සැහැල්ලු කරනවා. right? එතකොට මේකෙදී අපි කෙඳිරිගාමින්. ඇයි අපි කෙඳිරි ගාන්නේ?
වේදනාව දුක කරදරේ සමහරවිට අපිට දරා ගන්න අමාරුයි අපිට හරි වේදනයි අපිට නේ අපි පොඩ්ඩක් නැත්තම් අපි බලාපොරොත්තු නැති කර ගන්නවා පොඩ්ඩක් නැත්තම් අපි දුකටපත් වෙනවා වේදනාවටපත් වෙනවා ඉතින් හැම වෙලේම මොකක් හරි කේන්ද්‍රීය ගෑමක් තියෙනවා අපිට නේද? ඇත්තටම දැන් එදා මෝසෙස්ුයි මේ සෙනගයි බලපුවාම අච්චර මේ මන්න දීලත් අච්චර වටෝ දීලත් මේ ඒ මිනිස්සු කේන්ද්‍රීය ගානක නැවතුවද නැහැ හැම මිනිස්සයා හැම වෙලාවෙම කේන්ද්‍රීය ගානවා එක්කෝ මස් දුන්නාම මාළු නැහැ කියලා හරි කේන්ද්‍රීය ගානවා. එක්කෝ හාල් මැස්ස දුන්නාම කරවල නැහැ කියලා හරි කේන්ද්‍රීය ගානවා. ඒ වගේ අපිට හැමදාම ජීවිතේ කේන්ද්‍රීය ගෑමක් තියෙනවා. ඉතින් ඒ වගේ කේන්ද්‍රීය ගාමින් අපගේ ස්වර්ගීය වාසස්ථානයේ පැලඳ ගන්නට ආශාවෙමු. පෞල්තුමා මෙතන විශේෂයෙන් කතා කරන්නේ අපිට තිබෙන දුක ඒ වේදනාව ගැන. මොකද මේ අපේ සුභාරංචියේ සේවයත් එක්ක අපිට කවමදාකවත් අපිත් එක්ක අපි ඉදා කතා කර අපිත් එක්ක කවමදාකවත් මිනිස්සෙක් හිට ගන්න යන්නේ නැහැ. අපි සුභාරංචිය කතා කරන මිනිස්සෙක් නම් අපි සුභාරංචියත් එක්ක ජීවත් වෙන මිනිස්සෙක් නම් කවමදාකවත් අපේ පැත්තට එක මිනිස්සෙක්වත් හිට ගන්න යන්නේ නැහැ. ආමේන්. ඇයි අපිට විරුද්ධවයි හැමෝම හිට ගන්නට. යක්ෂයා අපිට විරුද්ධ වෙනත් එක්කම යක්ෂයාත් එක්ක ඉන්න හැම මිනිස්සයම අපිට විරුද්ධ වෙනවා. right? එතකොට අපි තනි වෙනවා, අපි වේදනාවටපත් වෙනවා, අපි දුකටපත් වෙනවා. ඒකයි මේ පෞල්තුමා කතා කරන්නේ. නමුත් අපි කේන්ද්‍රීය ගාමින් අපිට අමාරුයි මේක දරා ගන්න. ඒක අමාරුයි අපිට මේ ගමන යන්න. නමුත් අපි කේන්ද්‍රීය ගාමින් වුණත් අපි ස්වර්ගීය වාසස්ථානය ගැන ආශා වෙනවා. ආමේන්. ස්වර්ගීය වාසස්ථානය ගැන ආශා වෙනවා. ආමේන්. හලෙලූයා. ඒක ලස්සන රෝම පොතේ කතා කරලා කියනවා නේ. මොකද්ද? දැන් මත පැමිණෙන දේ ගැන අපි විශ්වාසය තබාගෙන ඉන්න අපේ දුක අපේ తాවකාලිකයි නොම සදාකාලික ඒ මත පැමිණෙන ඒ සදාකාලික දේ ගැන අපි ආශාව සිටිනවා. හලෙලූයා. ඒ නිසා අද දවසේ අපි මොන කේන්ද්‍රීයකමක් තිබුණත් මොන දුකක් වේදනාවක් තිබුණත් අපිට සතුට වෙන්න පුළුවන් එක කාරණයක් තියෙනවා. මොකද්ද? අපිට සදාකාල ජීවනයේ තිබෙන අපේ බලාපොරොත්තුව ගැන අපිට සතුට වෙන්න පුළුවන්. ස්වර්ග රාජ්‍ය අපි දවසක ගිහිල්ලා ඒ ස්වර්ග රාජ්‍යයේ අපි විඳින්න යන සතුට, ප්‍රීතිය, සමාදානය, ඒ සදාකාලිකත්වය ගැන අද දවසේ අපිට සතුට වෙන්න පුළුවන්. අපි විඳින දුකට, ඒ වේදනාවට, පීඩාවට වඩා. ආමේන්. ඒ නිසා ඒකයි උන්වහන්සේ කියන්නේ හැම වෙලාවකම අපේ හදවත ස්වර්ගේ තියාගන්න. අපේ සිත මනස ස්වර්ගේ රඳව ගන්න. අපේ සිත අපේ මනස අපේ හදවත ස්වර්ගේ රඳව ගන්නකම් අපිට සතුට තිබෙනවා, අපිට ප්‍රීතිය තිබෙනවා, අපිට සමාදානය තිබෙනවා. ආමේන්. අපි පොළවේ දේවල් ගැන වරි වෙන්න ගන්න. අයියෝ අපිට පරිප්පු නෑනේ. අයියෝ අපිට හාල් නෑනේ. අයියෝ අරයා මට මේක කිව්වානේ. අරයා මට මෙහෙම එරෙව්වානේ. ඕවා ගැන අපි පොළවේ දේවල් ඔළුවේ තියාගන්න අපි දුකක් වේදනාවක් කලකිරීමක් එනවා මිසක් අපි කවමදාකවත් සතුටකටපත් වෙන්නේ නෑ. සමාදානයකටපත් වෙන්නේ නැහැ, ප්‍රීතියකටපත් වෙන්නේ නැහැ. ආමේන්. හලෙලූයා. ඉතින් ස්වර්ගයේ වාසස්ථානය පැලඳ ගන්නට ආශාවෙමු. පෞල්තුමා කියන්නේ මොකද්ද? පැලඳ ගන්න. ඇයි පැලඳ ගන්නවා කියන්නේ? පැලඳ ගන්නවා කියන්නේ. මොනවද අපි පැලඳ ගන්නෙ? අපි මොනවද පැලඳ ගන්න දෙයක් කියන්නේ? මාල. වලලු. කරා. ඇඳුම්. අපි පැළඳ ගන්නවා නේ. ඇයි පැළඳ ගන්න? ඇයි ඒව පැළඳ ගන්න? ඒ පැළඳ ගත්තම හරි ලස්සනයි නේ. හරි ලස්සනයි. හරි ලස්සනයි, හරි ආසයි අපි නේද? කට්ටිය වුණත් බලපු ගමන් ඒකව තමයි පේන්නේ නේ. අපි මොන ගන්ධස්ථාර ගහගා හිටියත් මොන ලස්සන ගවුමක් ඇඳගත්තාම මේ කට්ටිය කියනවා ආනේ හරි ලස්සන ගවුම කියලා නේ. ඉතින් ඒ වගේ අපි කොච්චර ගන්ධස්ථාර වුණත් නේ අපි පව් කරලා නේ අපි කොච්චර ගන්ධස්ථාර වුණත් නමුත් අපි පැළඳ ගන්න අපිට පැළඳ ගන්න උන්වහන්සේ ස්වර්ග රාජ්‍යයක් දීලා තිනවා. අපිට පැළඳ ගන්න උන්වහන්සේ බලාපොරොත්තුවක් දීලා තිනවා. ඒ සදාකාලිකත්වයක් උන්වහන්සේ අපිට දීලා තිනවා. ඒ පැළඳ ගැනීම තුළ අපිට ආශාව වෙන්න කියනවා. අපි ආස වෙන්නේ මොනවටද? අද දවසේ අපි ආසයි ලොකු වාහන ගන්න, අපි ආසයි ලොකු මාලිගා හදන්න. නමුත් ඒක නෙමෙයි ස්වාමීන් වහන්සේ කියන්නේ. මොකද්ද? ආශා වෙන්න. ස්වර්ගයේ වාසස්ථානය ගැන ආශා වෙන්න. ඔයාට පොළවේ ඕනේ තරම් මාලිගා හදන්න පුළුවන්. ඕනේ කෝටිපතියෙක්ට ඕනේ තරම් ලොකු මාලිගා හදන්න පුළුවන්. නමුත් ඒ කෝටිපතියට කොච්චර සල්ලි තිබ්බත් ලේසියෙන් ස්වර්ගයේ එයාට ගයක් හදන්න බෑ. ආමේන්. නමුත් අද දවසේ අපේ
අපේ සත පහක් පොකට් එකේ නැති වෙන්න පුළුවන්. නමුත් අද දවසේ අපිට ස්වර්ගයේ මාලිගාවක් ගන්නලා තියෙනවා. ආමේන්. හලෙලූයා. මේ පොළවේ කිසිම ලොක්කෙක්ට කිසිම මිනිස්සෙක්ට කොච්චර දේවල් තිබුණත් මොන විදිහේ දේවල් තිබුණත් ඒ අයට ලේසියෙන් ස්වර්ගයේ මාලිගාවක් හදාගන්න බෑ. නමුත් අද දවසේ අපිට බැයිසේ අතේ නැති වුණත් අද දවසේ අපිට මාලිගාවක් තැනලා තියෙනවා ස්වර්ග රාජ්‍යයේ. ඉතින් ඒකයි වැදගත් වෙන්නේ. ආමේන්. මෙසේ වූ කල්හි අපි පළඳන ලදුව නග්නව සිටිනවා දකිනු නොලබුමුව. එසේය අපි කූඩාරමේ සිටිනව අපි බර උසුලමින් කැඳිරි ගාමුව මක්නිසාද පැළඳීම අහක දමන්ට නොව මරණීය වූ එක ජීවනයෙන් ගිලුණු ලබන පිණිස අපි පළඳිනු ලබන්ට කැමැත්තෙමුව. ආමේන්. පෞකාර අපි ගන්ධස්ථාර අපි මේ අපේ ශරීරය අපේ දිරල යන ශරීරය නේ කොහොම හරි අපි ඇඳුම් ඇඳලා වහගන්න යනවා. ඒ වගේ අපේ පෞකාරකම අපිට ඇඳුම් ඇඳලා වහගන්න පුළුවන්ද? බෑනේ. බෑ. අපේ පෞකාරකම වහගන්න පුළුවන් ඒ ස්වාමීන් වහන්සේගේ ස්වර්ගීකත්වයෙන් පමණයි. ඒ නිසා අපි මොන විදියට කෙන්දිරි ගාගෙන හිටියත් අපි අපේ පෞකාරකමත් එක්ක අපි නග්නව ඉන්නවා කියලා පවුල් තමයි සඳහන් කරනවා. අපි නග්නයි. ඒ කියන්නේ මොකද්ද? අපේ දැන් ඔක්කොම නිර්වත් වෙලා අපි දැන් ඔක්කොම අපේ නිර්වත එලි වෙලා. අපේ වැරදි අපේ පව් අපරාධ හැම දෙයක්ම දෙවියන් වහන්සේට කිසි වැස්මක් නැතුව පේන්න යනවා. right? එතකොට ඒ වැස්ම ඒක වහගන්න පුළුවන් හොඳම පළඳනාව තමයි ඒ ස්වර්ගීකත්වයේ පළඳනාව. ආමේන්. මේ කූඩාරමේ සිටිනව අපි බර උසුලමින් කැඳිරි ගාමුව. මේ කූඩාරමේ මේ ශරීරයේ ඇතුළේ ඉඳගෙන අපිට ගොඩාක් බර උසුලන්න තියෙනවා නේ. අපිට ජීවනයේ බර තියෙනවා. අපිට මොකද මේ ශරීරය අපි ජීවත් කරන්න ඕනේ. අපේ ආත්මය නම් කිසිම දෙයක් නැහැ. දෙවියන් වහන්සේ එක්ක ඕනි විදිහකට ජීවත් වෙන්න පුළුවන්. නමුත් ශරීරයේ ජීවත් වෙන්න හුඟක් මහන්සි ගන්න ඕනේ නේ. ශරීරය ජීවත් කරන්න. එතකොට අපි හොඳට කන්න බොන්න ඕනේ. හොඳ දේවල් ගුණදායක කෑම හොයන්න ඕනේ. එතකොට ඒ දේවල් ලබා ගන්න අපි මහන්සියලා වැඩ කරලා සල්ලි හම්බ කරලා ඒව අරගෙන ඒව උයලා පිහලා කාලා බීලා නේද? ඒ විදිහට මේ ශරීරය ගෙනිය ගන්න. එතකොට අපේ පවුල් ගෙනිය ගන්න. එතකොට අපි එක විදිහට අපි පවුල් විදිහට අපි සමාජ විදිහට අපි එක එකනාට එක බරක් තිබෙනවා. නේ අපි එක එකනාට එක වගකීම් තිබෙනවා. ඒකයි බරක් කියන්නේ. අපි එක එකනාට වගකීම් තිබෙනවා. හැම වගකීමක්ම අපි දරා ගන්න අවශ්‍යයි. අපි කෙන්දිරි ගාමින් නේ දැන් තාත්තලෝ නම් මේ බ්‍රදර් ප්‍රසන්න අමාරුයි නේ. දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. දරුවෝ 3 දෙනාම ඉගෙන ගන්නවා. නේ ඉතින් තාත්තෙක් විදිහට පියෙක් විදිහට රස්සාව කරගෙන මේ හැම දෙයක්ම බලා කරගෙන දරුවෝ ආරක්ෂා කරගෙන බිරිඳ ආරක්ෂා කරගෙන ඒ යන ගමනේ බරක් තියෙනවා. යන ගමනේ කෙන්දිරි ගෑමක් තියෙනවා. නේ එතකොට මේ කෙන්දිරි ගෑම නැතුව අපිට ඉන්නත් බෑ. ඒ කෙන්දිරි ගෑම නවතිනවද නැහැ. මැරෙනකොට නවතින්නේ නැහැ ඒක. නේ මොකද ඒ බර තියෙනවා හදවතේ තියෙනවා. කොයිතරම් යාඥා කරන්න වාඩි වුණත් ඒ බර අපිට දැනෙනවා. නේ එතකොට ඒ නිසා පාවුතුමා කියනවා ඒ කූඩාරමේ සිටිනව අපි බර උසුලමින් කෙන්දිරි ගාමුව. මක්නිසාද පැළඳීම අහක දමන්ට නොව මරණීය වූ එක ජීවනයෙන් ගිලිහු ලබන පිණිස අපි පළඳිනු ලබන්ට කැමැත්තෙමු. මරණීය එක. ආමේන්. මරණීය එක. ඒ කියන්නේ මොකද්ද? මරණීය ශරීරය අහක දමන්න නෙමෙයි. ආමේන්. මරණීය ශරීරයේ එක ජීවනයෙන් ගිලිනු ලබන පිණිස අපි පළඳිනු ලබන්ට කලසලස. හලෙලූයා. මරණීය එක ඒ කියන්නේ මරණීය ශරීරය ජීවනයෙන් ගිලිහුණු ලබන පිණිස. ජීවනයෙන් අපේ ජීවනය ලැබෙන්නේ කොහෙන්ද? ස්වර්ගීකත්වයෙන් නේ. ඒ ස්වර්ගීකත්වයෙන් ලැබෙන ජීවනයත් එක්ක ඒ මරණීය ශරීරයත් ජීවත් කරන පිණිස අපි ඒ සදාකාලිකත්වය පැළඳ ගන්නවා. ආමේන්. හලෙලූයා. ඔන්න දැන් අනිත් පැත්තකුත් කතා කරනවා පාවුතුමා. කියන අර ඔගොල්ලන් මතකද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කිව්වා නේ පරීක්ෂාවේදී සාතන්ට අපි ජීවත් වෙන්නේ රොටියෙන් නෙව නේ දෙවියන් වහන්සේගේ වචනයෙන්. ආමේන්. එතකොට අපේ ශරීරයට කාලා අපි කන බත් එක අපි ශරීරය ජීවත් කරවන්න මොනවද කරන්න ඕනේ? අපි කන්න බොන්න ඕනේ. නේ ඒ ශරීරය ජීවත් කරවන්න කන්න බොන්න එකෙන් අපිට ආත්මය ජීවත් කරවන්න බෑනේ. නමුත් අපි ආත්මය කරන පෝෂණයකින් අපේ ශරීරය ජීවත් කරවන්න පුළුවන්. අද වගේ දවසක් අත්තොත්
නේ අද අපි කන්න බොන්නේ නැහැ. එහෙම කියලා අපි මැරෙන්න යන්නේ නැහැ. එහෙම කියලා අපිට බඩගින්නේ එන්න යන්නේ නැහැ. අපේ ආත්මය අපේ ස්වාමීන් වහන්සේගේ වචනයත් එක්ක අපි ජීවත් වෙනකොට අපේ ශරීරයට බඩගින්නක්වත් දැනෙන්නේ නැහැ. පිපාසයක්වත් දැනෙන්නේ නැහැ. ආමේන්. ආත්මය ශරීරය ජීවත් කරනවා මිස ශරීරය ආත්මය ජීවත් කරන්නේ නැහැ. ඒකයි පෞල්තුමා කිව්වේ මොකද්ද? මරණීය වූ එක ජීවනයෙන් ගිලිහු ලබන පිණිස අපි පළඳුන් ලබන්නට කැමැත්තෙමුව. ආමේන්. ඒ පැළඳීම අහක දමන්නට නෙමෙයි. අපි සදාකාලිකත්වයේ පළඳගන්නේ අපේ ආත්මය කරන කොටගෙන අපේ ශරීරයත් ජීවත් කරවන්න. ආමේන්. ඒ වුණා මොකද වෙන්නේ? අපේ ආත්මය සුවෙන් තියෙනකම්ම. දැන් ඕනෙම කෙනෙක් හරි දැන් ලෙඩුම් රෝගීන් යනවා මෙතනටනේ යාඥා කරගන්න. ඔළුව රිදෙනවා කියයි, කොන්ද රිදෙනවා කියයි, අරහේ කැඩලා කියයි, මෙහෙ කැඩලා කියයි. මොනවා මේ ඔක්කොම වේදනාවක් කොහෙද තියෙන්නේ? ශරීරේ. නේ? දැන් කොන්ද රිදෙනවා කිව්වොත් ඒ කොන්ද රිදෙන එක කියන්නේ ශරීරයේ වේදනාවක් තියෙන්නේ නේ. දැන් ඔළුව රිදෙනවා කිව්වොත් ඒ ඔළුවේ වේදනාවක් තියෙනවා. එතකොට අංශභාගයක් කිව්වොත් එහෙම මේ සෛල මැරලා තියෙන්නේ ශරීරේ. නමුත් අපි යාඥා කරන්නේ කොහොමද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සුවය නිදහස් කරනවා. අපි ආත්මයයි සුව කරන්නේ වෙලාවට. අපි ආත්මයටයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව නිදහස් කරන්නේ. එතකොට මොකද වෙන්නේ? අර ශරීරයත් ඉබේම සුව වෙනවා. ආමේන්. ඒකයි අපේ ක්‍රමය, අපේ යාඥා ක්‍රමය, අපේ සුව කිරීමේ ක්‍රමය හුඟක් වෙලාවට වෛද්‍යවරු හඳුන්වන්නේ මානසික සුව කිරීමේ ක්‍රමයක් කියලා. ඒගොල්ලෝ ඒක හඳුන්වන්නේ ඒක ශාරීරික සුවයක් කියලා. ඒගොල්ලෝ ඒක දාන්නේ ඒගොල්ලෝ ඒක ඇක්නොලෙජ් කරනවා. ඒගොල්ලෝ පිළිගන්නවා අපි කරන මේ සේවය තුළ සුවය තියෙනවා කියන එක ඒගොල්ලෝ ඒක පිළිගන්නවා. නමුත් ඒක ඒගොල්ලෝ වර්ගීකරණය කරන්නේ මානසික සුවය පැත්තට. ඒගොල්ලෝ කියන්නේ අපි යාඥා කරලා ඒගොල්ලන්ගේ මනස සුව කරද්දී ඒගොල්ලෝ සුව වෙනවා කියන්නේ. ආමේන්. හලෙලූයා. නමුත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල මනස නෙමෙයි සුව වෙන්නේ. නමුත් මානසික විද්‍යාව කියන දෙයට ආත්මය කියන එක හඳුනා ගන්න බෑ. ඒගොල්ලන්ට ඒ ක්‍රමවේදේ නැහැ. ආමේන්. අපේ මොනවාද? ස්වාමීන් වහන්සේ තුල තමයි අපි ඇත්තටම ආත්මය කියන එක දේ හඳුනගන්නේ. ආත්මය කියන එක මොන විදිහටද ක්‍රියා කරන්නේ කියන එක හඳුනගන්න. එතකොට අපේ ආත්මයේ සුවවීම තුල අපේ ශාරීරික සුවය, අපේ මානසික සුවය නිදහස් වෙනවා. ඒකයි අපි අනිවාර්යයෙන්ම සතියකට දවසක්වත් निराहाරයෙන් අනිවාර්යෙන් ඉන්න අවශ්‍යයි. ආමේන්. සතියකට එක දවසක් උන්වහන්සේගේ සබත අපි සමරනවා. ඒ වගේම සතියකට එක දවසක්වත් අපි निराहाරයෙන් ඉන්න අවශ්‍යයි. මොකද අපේ ආත්මික සුවය උදෙසා. එතකොට අපේ ආත්මය සුව වෙද්දී අපේ ශරීරය, අපේ මනසත් සුව ලබන්න යනවා. ඉතින් මේ පිණිසම අප පිළියෙල කළේ දෙවියන් වහන්සේය. උන්වහන්සේ ආත්මයන් නැමැති අත්තිකාරම අපට දුන්සේක. නැවත අතාපාල්තුමා කියන ආත්මයන් නැමැති අත්තිකාරම දැන් අපිට දීලා තියෙනවා. ආමේන්. මොකද අත්තිකාරමක් කියන්නේ ආයෙ කතා කරත් මතක් කරත්? අත්තිකාරමක් කියන්නේ මොකද්ද? අත්තිකාරම අත්තිකාරම මේ සිංහල මං අහන්නේ හොඳයි. මං අහන්නේ දේව ධර්මය නෙමෙයි මං අහන්නේ. සිංහල දන්නේ කියන්න බලන්න. මොකද්ද බ්‍රදර් ඉන්නවද? බ්‍රදර් අත්තිකාරම කියන්නේ මොකද්ද? පොඩකින් බ්‍රදර් මොකද්ද? පොඩකින් බ්‍රදර් කාලෙන් අපිට ලැබෙන දෙයක්. මේ අපි මාසෙ අන්තිමට පඩිය ගන්න ඉස්සෙල්ලා අපි කියනවා මැඩම් අපිට පොඩි ඇඩ්වාන්ස් එකක් දෙන්න පුළුවන්ද? නේ කලින් අපි මුදලක් ඉල්ල ගන්නවා. කලින් අපි දෙයක් ඉල්ල ගන්නවා අත්තිකාරම් මුදලක්. නේ ඒතර කලින් ඇඩ්වාන්ස් එකක් කියනවා අපි නේ. අපි ගයක් ගන්න යද්දි ගෙදර හරි මට මේ ගෙදර කැමති මම මේ ගෙදරට එනවා කියලා ඒ ගෙදර බුක් කරන්න අපි මේ මනුස්සයාට අත්තිකාරම් මුදලක් දෙනවා. සම්පූර්ණ රෙන්ට් එක ගෙවන්නේ නැහැ. සම්පූර්ණ මාසේ කුලිය මේ මනුස්සයට ගෙවන්නේ නැහැ. නමුත් අපි අත්තිකාරම් මුදලක් දෙනවා. මේ රියල් 50 තියාගන්න මේ ගෙදර කියලා සමහරට අපිට යතුරුද ගන්න පුළුවන් එහෙම වුණා. මේ අත්තිකාරම් මුදලක් ගෙවලා. රයිට්? ඒ කියන්නේ මොකද්ද? වැඩේ ෂුවර්.
නේ ඒ කියන්නේ වැඩේ ෂුවර් ඒ කියන්නේ සැලරි එක දැන් පඩිය ඔයගොල්ලන්ගේ මාස අන්තිමට 30 වෙනිදාට නම් හම්බෙන්නේ 30 ලැබෙන මාසේ පඩියෙන් ඔයා කියනවා මැඩම්ට මට රියල් 50ක් දෙන්න. හරි. එතකොට අන්තිමට ඔයා ලැබෙන දෙයින් තමයි ඔයා ඒ 50ක් ගන්නෙ මේ දැන් කලින් පළවෙනිදාට. නේ 30 ලැබෙන පඩියෙන් ඔයා කලින් රියල් 50ක් ගන්නවා මෙන්න පළවෙනිදාට. හලෙලූයා. එතකොට ඔයාගේ ජීවිතේ ඔයා 30 වෙනිදා ඒ කියන්නේ ඔයාගේ අන්තිමේදී ඔයාගේ ජීවිතේ අන්තිමේදී ඔයාට ලැබෙන්න යන දෙයක් තියෙනවා. ඒ ලැබෙන්න යන දෙයින් ඔයා කලින් දෙයක් ගන්නවා. ඒකට තමයි කියන්නේ සුද්ධාත්මය කියලා. ආමේන්. එතකොට ඔයා මොකක්ද එතකොට ඔයාගේ ජීවිතේ අන්තිමේදී ලබන්න යන දේ? ඔයාගේ සදාකාල ජීවනය. ඔයාගේ සදාකාල ජීවනයේ අත්තිකාරම තමයි ඔයාගේ ආත්මයන්න් වහන්සේ. තේරුණාද? පැහැදිලිද? පැහැදිලිද ප්‍රියංකා සිස්ටර්? පැහැදිලිද ධම්මි සිස්ටර්? දැන් ඔයාට right ඔයාගේ මාසේ අන්තිමට ඔයාට ලැබෙන්න යන පඩියෙන් ඔයාට හම්බෙන අත්තිකාරම තමයි ඔයා අද ගන්නෙ. right? ඒකින් ලැබෙන කොටසක්. ඒ වගේම ඔයාගේ ජීවිතයේ අවසානයේ ඔයාට ලැබෙන්න යන දෙයක කොටසක් තමයි අද ඔයා අරගෙන තියෙන්නේ ඒ ආත්මයන්න් වහන්සේ. ඒතර ඔයාගේ ජීවිතයේ අන්තිමයට ලබන ඔයාගේ ජීවිතයේ අන්තිමට ලබන්න යන දේ මොකද්ද? සදාකාල ජීවනය. ආමේන්. එතකොට ඔයා පඩිය ගන්න යද්දී ඔයා අත්තිකාරමක් රියල් 50ක් ඉල්ලගත්ත කියන්නේ ඔයාට මාසෙ අන්තිමට පඩිය හම්බෙන්නේ නැද්ද? හම්බෙනවා. ඉතුරු ටිකයි හම්බෙන්නේ නේ. ඒ කියන්නේ ඔයාට ෂුවර් එකක් තියෙනවා ඔයාට අනිවාර්යයෙන්ම පඩියක් ලැබෙනවා. එතකොට ඔයා ආත්මයන්න් වහන්සේ අත්තිකාරමක් විදිහට අද ගත්තා කියන්නේ ඔයාට ෂුවර් ඇන්ඩ් ෂොට් සදාකාල ජීවනයේ තියෙනවා. ආමේන්. අත්තිකාරම හැම වෙලේම ආත්මයන්න් වහන්සේ. ජේසුස් වහන්සේ පිළිගන්නකොටම තමයි අපේ තුල දෙවියන් ආත්මයන්න් වහන්සේ වැඩම කරන්න පටන් ගන්න. එදා මම කියලා දුන්නා ජේසුස් ආත්මයන්න් වහන්සේ කොයි විදිහටද ක්‍රියා කරන්න කියලා. ආත්මයන්න් වහන්සේ අපි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිගන්නකොටම ආත්මයන් වහන්සේ අපේ හදවත් තුළ ලැබුම් ගන්න පටන් ගන්න. එතකොට එකම දේ, එකම සංසිද්ධිය. එතකොට ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ අපිට සදාකාල ජීවනය ගැන තිබෙන අපිට තියෙන අත්තිකාරම. උන්වහන්සේ වැඩි ඇඩ්වාන්ස් කියනවා. ඔන්න ෂුවර් හොඳේ. ආගේ ස්වර්ග රාජ්‍ය වල ෂුවර් කියන එකට. අපිට ස්වර්ග රාජ්‍ය අපිට ෂුවර් කියන එකට අපිට දෙන ලකුණක් වෙන්න පුළුවන්. අපිට දෙන ඇඩිෂනල් ටැග් එකක්. ආමේන්. අපිට ලැබෙන ඇඩ්වාන්ස් ටැග් එකක්. ඇඩ්වාන්ස් ගිෆ්ට් එකක්. ආමේන්. හලෙලූයා. අපි ශරීරයේ නැමැත ගෙදර සිටින විට ස්වාමින් වහන්සේගෙන් ඈත්ව සිටින බව දැන නිතරම ධෛර්යවත්ව සිටමුව. අපි ශරීරයේ කියන ඇතුළේ ඉන්නකොට මොකද වෙන්නේ? අපිට නිරන්තරයෙන් දැනනවා දෙවියන් වහන්සේගෙන් ඈතයි කියන එක. නේ අපි දන්නවා දෙවියන් වහන්සේ කොහෙද ඉන්නේ? අපිට හැම වෙලේම අපි දෙවියන් වහන්සේ දැන් ශරීරයේ ඉන්නකොට අපි දෙවියන් වහන්සේ අපි යාඥා කරන්න ගියත් වෙලාවකට උඩ බලාගෙන යාඥා කරනවා. මොකද ස්වර්ගය දිහා බලාගෙන යාඥා කරනවා. නැත්තම් අපි විශ්වාස කරන කොහෙන් හරි අපි ලාවට ඇවිල්ලා ඇති කියලා. නැත්තම් මේ සභාවේ ඇති කියලා, අල්තාරේ ගාව ඇති කියලා. ඒ වගේ අපි හැම වෙලේම ස්වාමීන් වහන්සේ අත නැති, ස්වාමීන් වහන්සේ මෙතන නැති, ස්වාමීන් වහන්සේ උඩ ඇති, ස්වාමීන් වහන්සේ යට ඇති කිය අපි ස්වාමීන් වහන්සේ අර ඇති මෙහෙ ඇති කියලා තමයි අපි යාඥා කරන්නේ නේ. ශරීරයේ ඉන්නකම්. ඒ නිසා පෞල් තමා කියනවා අපිට ඒ නිසා ධෛර්යවත්ව ඉන්න කියලා. ස්වාමීන් වහන්සේ ඈතදී මොකද වෙන්නේ? ස්වාමීන් වහන්සේ ඈත් වුණා කියලා අපිට දැනෙන්න යද්දී තව කෙනෙක් අපිට ලං වෙන්න බලනවා. ආමේන්. අර වැරදි එක්කන, අර නපුරු එක්කන
අපිට ලං වෙන්න බලනවා. ඒ නිසා අපි ධෛර්යමත් වෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේ ඈත නම් අපි ආයේ ස්වාමීන් වහන්සේ වෙතට දුවන්න බ්ලාස්ටින් ඉන්න ඕනේ. හැම වෙලෙම ධෛර්යමත් වෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේව සොයන ධෛර්යකින් ඉන්න ඕනේ. හැම වෙලෙම දිරිමත් වෙලා ඉන්න ඕනේ. අපිට කඩා වැටෙන්න බෑ. නිතරම අපි ධෛර්ය උපදවා ගන්න ඕනේ. ඒකයි කිව්වේ නේ යශෝවට දෙවියන් වහන්සේ කිව්වේ ඔබ ශක්තිමත් ධෛර්යමත් සිටපන්න. අපිට දෙවියන් වහන්සේ තුළ ඉන්න පුදුමාකාර ශක්තියක් ඕනේ, පුදුමාකාර ධෛර්යයක් ඕනේ. ලේසි නෑ. නේ අපි මිනිස්සු නිසා නේ එකක් අපි මිනිස්සු නිසා අපි දුර්වල වෙන අවස්ථාවක් තියෙනවා. අපි කඩා වැටෙන අවස්ථාවක් තියෙනවා. නමුත් ඒකින් කියන්නේ අපි මොකද්ද? ඒකින් අපි කියන්නේ අපි වරදට ආයේ වැටෙන්න ඕනේ කියලා. ඒකින් කියන්නේ අපි ආයේ පස්සට යන්න ඕනේ කියලා. ආමේන්. ඔයා දුර්වල වෙන්න පුළුවන්. නමුත් ඔයා ඒ තැනම ඉන්න. ඉස්සරහට යන්න තරම් ශක්තියක් නැත්තම් ඔයා ඒ තැන ඉන්න බලන්න පිටිපස්සට අඩිය තියන්නේ නැතු. ඒකයි වැදගත් වෙන්නේ. ආමේන්. ඒකයි උන්වහන්සේ කිව්වේ නිශ්චල වෙන්න. නේ? කුණාට වෙදි නිශ්චල වෙන්න කිව්වේ ඒකයි. උන්වහන්සේ කිව්වේ නෑ බෝට්ටුව පස්සට ගහන්න කියලා. පස්සට හබල් ගන්න කියලා. උන්වහන්සේ කිව්වේ නිශ්චල වෙන්න. ඔතන ඉන්න. කියන්නේ be still. in English වලින් කියන be still. be still කියපුවම ඔයාට හෙල්ලෙන්න බෑ. ඔයා එතනම ඉන්න ඕනේ. එනිසා ස්වාමීන් වහන්සේ තුළ අපි දුර්වල වෙන අවස්ථාවන් තියෙන ඒ දේව අවස්ථාවේදී මගේ සිස්ටර් මගේ බ්‍රදර් පස්ස ඉන්න එපා. එක අඩියක්වත් ඔයා පිටිපස්සට ගන්න එපා. ඔයා ඉන්න තැන ඉන්න. දෙවියන් වහන්සේ සමහර වෙලාවට ඔයා පිටිපස්සට අරගෙන දෙවියන් වහන්සේ ඔයාව පිටිපස්සට අරගෙන ආපහු ඉස්සරහට යවයි. ඒක වෙනම කතාවක්. නමුත් ඔයා පස්සෙන් යන්න එපා. අයියෝ මට මේ කිසි දෙයක් එපා. මම යන්න දාලා යන්න. මම අරහේ යනවා. මම මෙහි යනවා. ඔයා යන්න එපා. ආමේන්. ඔයා එතන ඉන්න. ඔයාගේ වැඩේ කරගෙන ඔයා ඔතනම ඉන්න සිස්ටර්. ඔතනම ඉන්න බෑ. ආමේන්. මේක හරියන්නේ නැහැ. මට නම් ඉපෝ විලා තියෙනවා නේ මන් දන්නේ. කන්නත් නැහැ, බොන්නත් නැහැ. අනේ මන් දන්නේ ගන්න එපා. ආමේන්. එහෙම කියලා දාලා යන්න එපා. මං නම් අය ආත්නාවකටත් වාඩි වෙන්නේ නැහැ. මං අය සබතකටවත් එන්නේ නැහැ. මම අය නිරාහාර කරන්නේ නැහැ. එහෙම වෙන්න එපා. ඒවා පස්සපසිනවා. ආමේන්. ඔයා ඔතනම ඉන්න. ආමේන්. දෙවියන් වහන්සේ ඔයාව නිශ්චල කාලයකට ගෙනියනවා නම් ඒ නිශ්චල කාලේ ඔයා සත්‍ය නැතුව පැත්තකට වෙලා ඉන්න. ආමේන්. හලෙලූයා. ඒ නිශ්චල වෙන්නයි කියන්නේ. නමුත් ඔයා පස්සට බහින්න මේ දෙවියන් වහන්සේ ඔයාව පස්සට ගන්න වෙලාවල් තියෙනවා. ඔයා පරාජිතය කරන වෙලාවල් තියෙනවා. ඔයා කිසි වැඩකට නැති මිනිස්සෙක් විදියට මිනිස්සයාට පේන්න යන කාලයක් තියෙනවා. ඔයා අසාර්ථක මිනිස්සෙක් කියන එක මිනිස්සයන්ට පෙන්වන කාලයක් තියෙනවා. නමුත් ඔයා බය වෙන්න එපා ඒක ගැන. ඒක දෙවියන් වහන්සේගේ වැඩේ. ඒක දෙවියන් වහන්සේගේ සලස්මනුව කරන වැඩේ. ආමේන්. මොකද ඊතලයක් වුණත් උන්වහන්සේ පස්සට ඇදලා තමයි ගහන්නේ. එතකොට තමයි ඉස්සරහට ගිහලා යන්නේ. නැත්තම් ඊතලේ ඉස්සරහට යවන්න ඕනේ කියලා ඊතලේ අපි ඉස්සරහට තල්ලු කරන්නේ නැහැ. නේ? තුවක්කුවේ වුණත් වෙඩිල්ලක් වුණත් පස්සට අරන් තමයි ටොංගාත් තමයි ඉස්සරහට යන්නේ. ඒ වගේ මොනවද? අරක මොකක්ද කියන්නේ? නෑ. කැටපෝලෙත් එහෙමනේ. පස්සට ඔයා හොඳට අදින තරමට තමයි ඒක ඉස්සරහට යන්නේ. ඉතින් ඒක කරන්නේ දෙවියන් වහන්සේ. මොකද ඔයා ගල නම් ඔයා කැටපෝලේ ඉන්න තියෙන ගල නම් ඒක අදින්න ඔයාට බෑ. ඔයාට බෑ පස්සට යන්න. ගලට බෑ පස්සට යන්න කැටපෝලේදී. බෑ මම පස්සට යනවා කියලා රබර් පටියක් අතගෙන කැටපෝලේ ඇතුළේ ඉඳගෙන ඉන්න ගල ඔයා නම් ඔයාට බෑ කැටපෝලේ රබර් පටිය අතගෙන පස්සට යන්න. ඒක කරන්න ඕනේ කැටපෝල අල්ලන් ඉන්න කෙනා. නේ? ඒතොර ඒක කරන්න පුළුවන් දෙවියන් වහන්සේට විතරයි. ආමේන්. මොකද ඔයා උන්වහන්සේගේ අතේ තියෙන කැටපෝලේ. කැටපෝලේ තියෙන ගල. කැටපෝලේ තියෙන්නේ උන්වහන්සේගේ අතේ. ආමේන්. ඒ නිසා ධෛර්යමත් වෙන්න අවශ්‍යයි. මක් නිසාද අපි හැසිරෙන්නේ පෙනීමෙන් නොව ඇදහිීමෙන් ය. මොකද අපි පෙනෙන දෙයකට නෙමෙයි අපි නමස්කාර කරන්නේ. පෙනෙන දෙයක් ගැන නෙමෙයි අපි විශ්වාසයෙන් ඉන්නේ. අපි ඇදහිල්ලෙන් විශ්වාස කරන්නේ. අපි දෙවියන් වහන්සේ විශ්වාස කරන ඇදහිල්ලෙන්. අපි ස්වර්ග රාජ්‍ය ගැන විශ්වාස කරන ඇදහිල්ලෙන්. ඒ නිසා අපි ධෛර්යමත් වෙන්න අවශ්‍යයි හැම මොහොතකම. එසේය අපි ධෛර්යවත් ශරීරයෙන් ඈත ස්වාමින් වහන්සේ සමග සිටින්නට වඩා කැමැති වෙමුව. එනිසා අපි ධෛර්ය වෙලා අපේ ශරීරයෙන් ඈත්ලා අපේ ශරීරයේ තිබෙන තෘෂ්ණාවන්ගෙන් ඈත්ලා අපි වඩාත් දෙවියන් වහන්සේ එක්ක ස්වාමීන් වහන්සේ සමග සිටින්නට වඩා කැමැති වෙමු. ආමේන්. නේ? එතකොට දැන්
අපි ආසයිනේ අපි දැන් රස්සාවල් කරද්දී එහෙම අපිට හිතන වෙලාවකට අනේ මේ රස්සාවල් ඔක්කොම අතල්ලා සේවයකට යන්න තියෙනවා නම් දෙවියන් වහන්සේ එක්ක ඉන්න තියෙනවා නම් මෙච්චර මේ ගෙවල් ගානේ ඉන්නවට වැඩිය සභාවට ගිහිල්ලා ඉන්න තියෙනවා නම් සභාවේ සේවයක් කරගෙන ඉන්න තියෙනවා නම් දෙවියන් වහන්සේට යාඥා කරගෙන මොකද ඒක හරිය නිදහසක් නේ අපි යාඥා කරද්දී අපි සේවය කරද්දී අපිට ඒ ලැබෙන ඒ සැනසීම නේ ඒ සමාදානය ඒ පුදුමාකාරයි ඒක අපිට පොළවේ මේ කරන රාජකාරී තුලින් ලැබෙන්නේ නැති දෙයක්. ඒ පොළවේ කොච්චර අපිට තනතුරු දාන මාන සම්මාන හම්බුණත් සේවය තුළ දෙවියන් වහන්සේගේ වැඩේ තුළ ලැබෙන සමාදානය ඒ සතුට ප්‍රීතිය කියලා නිම කරන්න බෑ. මොකද ඒක ආත්මික සතුටක්, ඒක ආත්මික ප්‍රීතියක්. ඒ නිසා අපි මොකද කරන්නේ? අපි කැමති ශරීරයෙන් ඈත් වෙලා අපි ස්වාමින් වහන්සේ එක්ක ඉන්න. එහි උන්වහන්සේ වෙත සිටින නමුත් ඈත සිටින නමුත් උන්වහන්සේට ප්‍රසන්න වූ තැනැත්තන් වීම අපේ අභිප්‍රාය කරගනිමු. ආමේන්. අපේ අභිප්‍රාය මොකක්ද? හොඳට ඉරක් ගහගන්න. හොඳට ඉරක් ගහගන්න මේ පාදයට. 9 පදය. උන්වහන්සේ වෙත සිටින නමුත් ඈත සිටින නමුත් උන්වහන්සේට ප්‍රසන්නව සිටින පිණිස අපි අභිප්‍රාය කරගනිමු. ඒතර අපේ ජීවිතවල අභිප්‍රාය මොකක්ද අභිප්‍රාය කියන්නේ? මොකක්ද අභිප්‍රායක් කියන්නේ? අභිප්‍රායක් කියන්නේ? අපිට අභිප්‍රායක් තියෙනවා ජීවිතේ. ඒ කියන්නේ අපේ ගෝල් එකනේ. අපේ ගෝල් එක. අපි ගෝල් එකක් තියෙනවා ජීවිතේ. අපි කඩාගෙන බිඳගෙන ඉස්සරහට යන්න ඕනේ. දැන් අපි දුවන්න පටන් ගත්තොත් එහෙම අපේ ජයකනුව තියෙනවානේ. ඒතර ජයකනුව තමයි අපේ අභිප්‍රාය. එතකොට එතනින් ඉස්සරහට මොන කටු මේ ගොකොටු තිබුණත් මොන විදියට මඩ තිබුණත් මොන විදියට එරෙන්න ගියත් අපි ඒවා ඔක්කොගෙම පැනලා මොන දේ වුණත් ඒවා කඩාගෙන බිඳගෙන අතෙන්ට යනවා. ඒකයි අභිප්‍රායක් කියන්නේ. ඒක නිකන් බලාපොරොත්තුවක් විතරක් නෙමෙයි. ඉලක්කයක් විතර නෙමෙයි. අභිප්‍රායක් කියන දෙයකට අපි කොහොම හරි යන්න බලනවා. කෙක්කින් හරි කොක්කෙන් හරි යන්න බලන. ඒ වගේ අපේ අභිප්‍රාය කරගන්න ඕනේ මොකක්ද? දෙවියන් වහන්සේව ප්‍රසන්න කිරීම. ආමේන්. දෙවියන් වහන්සේව ප්‍රසන්න කිරීම. උන්වහන්සේට ප්‍රසන්න වූ තැනැත්තන් වීම. ආමේන්. ඔයාලට මතකයිද එදා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ බෞතිස්ම වෙද්දී අහසින් හඬක් ආව. මොකද්ද කිව්වේ? මේ මාගේ ප්‍රසන්න දරුවාය. ආමේන්. මේ මගේ දරුවායි මම ඔහු කෙරෙහි බොහෝ සෙයින් ප්‍රසන්න වෙමි කිව්වා. ආමේන්. හලෙලූයා. ඔන්න ප්‍රසන්න නම් කොහොමත් ප්‍රසන්න. නේ? වෙලාවට නමෙන්ම ප්‍රසන්න අපරාධ කියන්න බෑ. ඒ වගේම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අන්වෙසක් ගද්දි එතනදී මොකක්ද උනේ? ස්වර්ගයේ විවර වෙලා එහෙමම කිව්වනේ මේ මාගේ දරුවාය මම ඔහු කෙරෙහි බොහෝ සෙයින් ප්‍රසන්න වෙමි. ඔහුට ඇහුම්කන් දීපන්න. ආමේන්. එතකොට දෙවියන් වහන්සේ නිතර බෞතිස්මදී අන්වයසක් ගද්දී හැම තැනකදීම උන්වහන්සේ කතා කරේ උන්වහන්සේ ප්‍රසන්නයි කියලා. එතකොට උන්වහන්සේ කැමති අපි ගැන ප්‍රසන්න වෙන්න. ඒක තමයි උන්වහන්සේත් අපෙන් බලාපොරොත්තු වෙන දේ. එතකොට අපෙත් අභිප්‍රාය විය යුත්තේ අන්න ඒ දේ. මක්නිසාද එකිනෙකා තමාගේ ශරීරයේදී කළා වූ දේවල ඵල ඒ දේ යහපත් වුවත් අයහපත් වුවත් කළ දේවල හැටියට ලබන පිණිස අප සියල්ලෝම ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චයසනයේ ඉදිරියේ ප්‍රකාශ වෙන්න ඕනේ. අපි ඈත් වෙලා හිටියත් අපි ලං වෙලා හිටියත් ඒ කියන්නේ අපි උන්වහන්සේව පිළිගෙන හිටියත් උන්වහන්සේව නොපිළිගෙන හිටියත් අපි උන්වහන්සේට ප්‍රසන්න වූ වැඩ කරන්න අවශ්‍යයි. උන්වහන්සේ කැමති දේ විතරක් කරන්න අවශ්‍යයි. ආමේන්. මොකද අපි හැමෝම අපි බුද්ධාගම වේවා හින්දු වේවා මුස්ලිම් වේවා ක්‍රිස්තියානි වේවා කතෝලික වේවා අපි හැමෝම අපි මොන ආගම තෝරගෙන හිටියත් අපි මොන දේවල් පිටිපස්සේ අද පොළවේ ගියත් එක දවසක් යනවා අපි හැමෝම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චයසනේ ඉදිරියේ හිට ගන්න දවසක්. එදාට අපි බලන්නේ එදාට දෙවියන් වහන්සේ බලන්නේ අපි කොයිතරම් ප්‍රසන්න දරුවෙක් ලෙස උන්වහන්සේ ඉදිරියේ පොළවේ ජීවත් වුණාද කියලා. ආමේන්. අපි කොයිතරම් උන්වහන්සේ ප්‍රසන්න කරාද කියන දේ උන්වහන්සේ බලන්න යනවා. ඒ නිසා අපි කරපු හැම දෙයකම අපි කරපු යහපත් දේ තුළ කොයිතරම් ප්‍රතිඵලයක් තිබුණාද? අපි කරපු අයහපත් දෙයක් තුළ කොයිතරම් ප්‍රතිඵලයක් තිබුණාද?
නේ යහපත් අයහපත් හැම දෙයක්ම කිරලා මැනලා ස්වාමීන් වහන්සේ බලන්න යනවා. ඊ අපි කතා කරා වගේ මම තරහදීන් නුඹ කිරුවෙමි නමුත් නුඹ අඩුව තිබුණා. කිව්වනේ බෙල්ටෙෂර් රජුන් ඩීයේ. අපි කතා කරා දේශනාව තුළ. එතකොට නුඹ තරහදී කිරකොට අඩුව තිබුණා. නුඹ තරහදී කිරද්දී අඩුව තිබුණා. ඒ වගේ දෙවියන් වහන්සේ අපිව කිරනවා එදාට. ඒතර එදාට අපේ යහපත් ඵලය අපේ වැඩි වෙන්න අවශ්‍යයි. ආමේන්. ඒ ප්‍රතිඵල වැඩි වෙන්න අවශ්‍යයි. උන්වහන්සේ තුල ප්‍රසන්න දරුවෙක් වෙන්න අවශ්‍යයි. ආමේන්. ඒ නිසා ඒ ශරීරයේදී අපි මේ කූඩාරම තුල මේ ශරීරය තුල අපි කරපු කියපු හැම දෙයක්ම එදාට ගණන් ගන්නට යනවා. ආමේන්. එදාට ගණන් දෙන්න යනවා. ඒ නිසා අපි ස්වාමීන් වහන්සේට අද දවසේ මෙලෙස අවසන් කරමින් අපි බාර වෙමු. ස්වාමීන් මගේ දෙවියන් වහන්සේ අද දවසේ මේ දෙද ආහාරය තුල ඔබ වහන්සේ අපිට ඔබ වහන්සේගේ ප්‍රසන්න දරුවෙක් වෙන පිණිස ඔබ වහන්සේ අප ආරාධනා කළ නිසා ස්තුතිවන්ත වෙනවා ස්වාමී. ඔබ වහන්සේගේ ස්වර්ග රාජ්‍යය සදාකාල ජීවනය අපට පැනඳ ගන්න පිණිස ඒ අපිට ආභරණයක් කර ගන්න පිණිස අපේ නග්නභාවය පෞකාර වූ අපගේ නග්නභාවය වසන්ට හැකි එකම ඒ ස්වර්ගීක වූ ඒ සදාකාල ජීවනය නැමැති ආභරණය අපට පැනඳ ගන්නට ඔබ වහන්සේ අපට අවසර දුන්න නිසා ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමී. අපේ ශරීරය කොයිතරම් කඩා වැටුණත් ඔබ වහන්සේ අපේ ආත්මය කඩා වැටෙන්න ඉඩ නොදී ඔබ වහන්සේ නිරන්තරයෙන් ඒ ශුද්ධාත්මය නම් වහන්සේ කරුණ කොටගෙන ඒ අත්තිකාරම කරුණ කොටගෙන මගේ දෙවියන් වහන්සේ අපව බලවත් කරන අප ශක්තිමත් කරන අපේ ජීවිත අලුත් කරන දෙවියන් වහන්සේ නිසා ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතිවත් වෙනවා. ඔබ වහන්සේ සැබවින්ම ජීවමාන දෙවියන් වහන්සේ නිසා ස්තුති කරනවා. ඔබ වහන්සේ අප වෙනුවෙන් මාර්ග විවර කොට හමාර නිසා ඔබ වහන්සේ අප තෝරගත්ත දෙවියන් වහන්සේ නිසා ඔබ වහන්සේගේ කරුණාව අපට සෑහෙන නිසා ඔබ වහන්සේට අපි අනේක වාරයක් ස්තුති කරනවා. මෙන්න මගේ දෙවියන් වහන්සේ අපි හැම කෙනෙක්ම ඔබ වහන්සේගේ සුදු දෑතට මේ උදෑසන කාලේ මේ දහවල් කාලේ බාර වෙනවා ස්වාමීනි. අපේ ශරීරය අපේ ආත්මය අපේ මනස මුළුමනින්ම ඔබ වහන්සේගේ ශුද්ධ ලේබලින් පවිත්‍ර කරගෙන ඔබ වහන්සේගේ සදාකාල ජීවනය වෙත සූදානම් කරගන්න ඔබ වහන්සේ අද දවසේ මේ නිරාහාරය තුලින් ඔබ වහන්සේ අපට උපකාර කෙරේවා අප පුරුදු පුහුණු කෙරේවා උතුමාණන් අප මුළුමනින්ම ඔබ වහන්සේට බාර වෙන අතර නිරාහාර පූජාව සම්පූර්ණ කරගන්න ඔබ වහන්සේ තවදුරටත් අපේ ජීවිත ආශිර්වාද කෙරේවා අපේ ජීවිත කෙරෙහි ඔබ වහන්සේ ප්‍රකාශ වේවා ඔබ වහන්සේගේ කරුණාව නොඅඩුව නිදහස් කරමින් අද දවසේ බොහෝ සෙයින් ආශිර්වාද කොට අප සොනසේක්වා ඔබ වහන්සේගේ ආත්මයන් වහන්සේ කරුණ කොටගෙන ඔබ වහන්සේ අපට ජය දෙනසේක්වා මේ දවස බොහෝ සෙයින් අලංකාර වූ පූජාවක් කොට වහන්සේගේ නාමයට ඔසවන හැටියට ඔබ වහන්සේ අපට අවසර දෙනසේක්වා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම අතුතුම් බලවන්ත අනර්ගු නාමයෙන් ආමේන් හලෙලූයා ස්වාමීනි ඔබට ස්තුති වේවා ප්‍රශංසා වේවා ඔබට වහන්සේ වේවා ආමේන් හොඳයි එහෙනම් ජේසුස් පිහිටයි